වැරදීමකින් විකුණුම් ලෙස ගිණුම්ගත වී ඇතනම් අර කිව්වේ යවල්ලාගේ තොග වැරදීමකින් විකුණුම් ලෙස ගිණුම්ගත කළ යවල. අර මං කිව්වේ తాවකාලික ණයට විකුණුම් ලෙස ගිණුම්ගත කළ යවල. අර නවීකරණ පිරිවැයක් දරනවා 2010 4 1ට. අර නවීකරණ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය වෙනවා දන්නවනේ. මිනිස් අවශ්‍යතාව කියලා අපි කියන්නේ. මොන අවශ්‍යතාවද? කියන්න බලන්න ගෙදරින් ඉඳලා. මිනිස් අවශ්‍යතාව. මිනිස්සුන්ගේ අවශ්‍යතාවනේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාව ගොඩාක් තියෙනවා. මම ඔයාගෙන් ඇහුවොත් ඔයාගේ මූලිකම අවශ්‍යතාවය මොකක්ද කියලා? ඔයාගේ මූලිකම අවශ්‍යතාවය මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද ඔයා කියන්න බලන්න මයික් ඔන් කරලා කියන කවුරුරි බලන්න. මූලිකම අවශ්‍යතාවය මොකක්ද? කොයික්මනේ? ආහාර අන්න බලන්න. ගොඩක් හොඳයි මයික් ඔෆ් කරගන්න. ආහාර මයික් ඔෆ් කරගන්න පුතා. ආහාර මූලික අවශ්‍යතාව බලන්න කන්නමයි ඕනේ උදේ පාන්දර. මොන මගුලක්ද නේද? ලියන්න. ආහාර මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. මම මේ පැත්ත ලියන්නම්කෝ. ඒ හරි. ආහාර මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් නේ. ආහාර හරි. උදේ පාන්දර කෑම. ඉස්සෙල්ලාම ඕනේ කෑම නේ? ඔය කියන්නේ ආහාර මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක්. ඔව්ද? ඔව්. මගෙන් කවුරු හරි ඇහුවොත් එහෙම සර්ගේ මූලිකම අවශ්‍යතාවය මොකක්ද? මං කියනවා ආහාර. ආහාර අංකිකට. ඇඳුම් ඕනේ නැත්. ඕනේ හෙලිමින් හරි ඉන්න පුළුවන්. ඇයි අවුල්ද? ඇයි අපු බඩගින් හිටියොත් මැරෙනවා. ඇඳුම් නැතුව හිටියොත් මැරෙන්නේ නැහනේ. කොලත්තක් හරි අදන් ඉන්න බැරි නේ? ඒ නිසා ආහාර තමයි මිනිස්සුන්ගේ මූලිකම අවශ්‍යතාවය බවට පත් වෙන්නේ. පුතේ ආහාර තමයි මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවය බවට පත් වෙන්නේ. දැන් සමහර ගෑල්ලමයි කියනකොත් ඔයාගේ මූලිකම අවශ්‍යතාවය මොකක්ද? අනේ සර් මට නම් ඇඳුම් ඕනේ. බඩගින්න මරුණත් කමක් නැහැ. අනේ මට නම් එහෙම උන්නේ. මම හිතුවේ මෙතන අපේ ගෑනු ළමෙක්ගෙන් පුතේ ආහාර මොකද්ද මූලිකම අවශ්‍යතාවය? අනේ සර් ඇඳුම් ඕනේ සර්. හෙලිමින් ඉන්න බෑනේ. ඇඳුම් ඕන. බඩගින්න මරුණත් කමක් නැහැ සර් ඇඳුම් ඇඳලා. හැබැයි කොල්ලෝ එහෙම නැහැ. නේ? කොල්ලෙක් නෙවොත් කියයි නෑ සර් නේ එලිමෙන් හරි ඉන්න කන්න ඕනේ. මම කියනවා මගේ මූලිකම අවශ්‍යතාවය ආහාර. ඒක මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ප්‍රධාන අවශ්‍යතාවය ආහාර. තව තියෙනවා අවශ්‍යතාව. ගෙදරට ඇහෙන්න කියන්න බලන්න මයික් ඔන් කරන්න ඕනේ නෑ. ගෙදරට ඇහෙන්න කියන්න බලන්න මිනිස්සුන්ගේ තව අවශ්‍යතාවය ඇඳුම් පැළඳුම් නේ. ඇඳුම් සහ පැළඳුම්. ඖෂධ ඇඳුම් පැළඳුම් මයික් ඔෆ් කරගන්න පුතේ. ඇඳුම් පැළඳුම් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඇඳුම් පැළඳුම් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඇඳුම් පැළඳුම් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඇඳුම් පැළඳුම් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඇඳුම් පැළඳුම් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් බලන්න. ඇඳුම් පැළඳුම් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඇඳුම් පැළඳුම් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. තව කියන්න බලන්න මිනිස්සුන්ගේ අවශ්‍යතාව. නිවාස අන්න හරිය කියන්නේ
නිවාස මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඔව් පුතේ නිවාස කෙනෙක් අපේ අවශ්‍යතාවයක්. නිවාස නැතුව ඉන්න අමාරුයි නේද? ගල්ගුහාවල ඉන්න යුගය ඉවරයිනේ. නිවාස අපේ අවශ්‍යතාවයක්. ආහාර, ඇඳුම්, නිවාස අපේ අවශ්‍යතාවයන් නේ මිනිස් අවශ්‍යතාවයන්. තව මොනවද පුතේ අපිට අවශ්‍ය? සෞඛ්‍ය. ඔව් මේ දවස්වල අනිවාර්යෙන්ම ඕනේ. මාක්ස් දාන්න එපා. සෞඛ්‍ය. දැන් මේක දුරස්ථ අධ්‍යාපනයේ ඉඳන් මම මාක්ස් දාලා නැහැ. දැන් මගේ ක්ලාස් එකේ අපි ගණන ආවහම කියන එහෙම අවස්ථාවක් අපිට උදා වුණොත් එහෙම ඔයාටම උගන්වද්දී ළඟනේ ඉන්නේ මාක්ස් දාන්න ඕනේ. සෞඛ්‍ය මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් නේ. මාක්ස් දාන්න නැතුව එහෙම යන්න එහෙම බෑ. දැන් කොළඹ එහෙම යන්නේ කඩවලට ගන්න නැහැ. දැන් මේ පෙරේදා ඊයේත් මම කොළඹ ගියා පෙරේදාත් ගියා. ඒ කඩවල වලට මාක්ස් දාන්න නැතුව ගන්නෑ. අනිවාර්යෙන් දාගෙන යන්න. පොලිසියෙන් අල්ලනවා. පොලිසියෙන් අල්ලන හින්දා නෙමෙයි මාක්ස් දාන්න ඕනේ නේද? අපි හෙල්මට් දාන්නේ පොලිසියෙන් අල්ලන හින්දා නේ? නැත්තම් යනවනේ. පොලිසියෙන් අල්ලන හින්දාද හෙල්මට් දාන්න ඕන ඔළුව කුඩු වෙන හින්දා දැපුණා. ඔළුව කුඩු වෙන හින්දා නේ? ඒක අපි තේරුම් ගන්න ඕනේ. සෞඛ්‍ය මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඒ නිසා අපි සැනිටයිස් දාලා අපි පිරිසිදු කරගන්නවා. සබන් දාලා අත් හොද ගන්නවා නේ. මූණ අල්ලන්නේ නැතුව ඉන්නවා අපි. මාස්ක් පළඳිනවා නේද? ඉතින් අර ඒ වගේ සෞඛ්‍ය පුරුදු අපි ගාව තියෙනවා. ඒ සෞඛ්‍ය මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. තව අවශ්‍යතාවක් තියෙනවා. අධ්‍යාපනය. ඔය කියන්නේ අධ්‍යාපනය. ඒක තමයි මිනිස්සුන්ගේ හොඳම අවශ්‍යතාවය අධ්‍යාපනය. ඒකට තමයි බැවිලා මේ ඉන්නේ. අධ්‍යාපනයේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. පුතේ අධ්‍යාපනයේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඒ නිසා තමයි ඔබ අද මගේ පන්තියට සහභාගී වෙන්නේ. අධ්‍යාපනයේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඒ නිසා තමයි ඔබ අද මගේ පන්තියට සම්බන්ධ වෙන්නේ. අධ්‍යාපනයේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ඒ නිසා මේ දුරස්ථ අධ්‍යාපනය අපි ආරම්භ කරලා තියෙන්නේ අධ්‍යාපනයේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. මේ දවස්වල පාසල් වහලා පාසල් ගුරුවරු වැඩ වර්ජනයක ඉන්න වෙලාවක උපකාරක පන්ති ගුරුවරුන් මේ සමාජයට කරන මෙහෙවර අතිශයින් ප්‍රශංසනීයයි. පාසල් වහලා පාසල් ගුරුවරු වැඩ වර්ජනයක ඉන්නේ. මගේ බිරිඳත් වැඩ වර්ජනයට සම්බන්ධ වෙනවා නේ සම්බන්ධ වෙනවා. ඒ වෙලාවක උපකාරක පන්ති ගුරුවරු විදිහට අපි ලංකාවේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රමුඛ ස්ථානයක් ගෙනලා වැඩ කරලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපනය මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය අවශ්‍යතාව. තව අවශ්‍යතා නැද්ද? ආරක්ෂාව. ආරක්ෂාව දුව ඕලම් කොමස් කරලා තියෙනව නේද පුතේ? නෑ සර්. නැද්ද? සංවේදනය. සංනිවේදනයක් අවශ්‍යතාවය කියන්නේ ආරක්ෂාව හොඳයි. ඒ දුව ගොඩක් හොඳයි කියන්නේ. මොකදෙන් ඉන්නවා ආරක්ෂාව මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් නේ. ආරක්ෂාව මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. සංනිවේදනය අපේ අවශ්‍යතාවයක් කියනවා. සංනිවේදනය කියන එක අද අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ෆෝන් එකේම නැතුව බෑනේ අද. ෆෝන් එක නැහැ කියලා කියන්නේ අද නික අතපය නැහැ වගේ නේ. ඒක මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් සංනිවේදන කටයුතු කිරීම තියෙනවා. මේවා මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් පුතේ. ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, සංනිවේදනය තව ගොඩාක් තියෙනවා. හැබැයි මේවා විතරක් නෙමෙයි. ඔබ අවශ්‍ය මේවා තව කිව්වේ නෑ. දැන් ඔයා හිතනවා මේ ටික විතරයි මිනිස්සුන්ගේ අවශ්‍යතාවය කියලා. මේ ටික විතරයි කියලා. නේ? ඒතර ඔයා තව කියන්න ඕන මිනිස්සුන්ගේ තව අවශ්‍යතාවක් තියෙනවා මොනවද තියෙන්නේ? ස්වභාවික වාතය. අන්න බලන්න. ස්වභාවික වාතය. ස්වභාවික වාතය මගේ පන්ති ආපු දරුවෙක් අනිවාර්යයෙන්. ස්වභාවික වාතය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. ඒ ස්වභාවික වාතය නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ. දැන් මේ දවස්වල ඔක්සිජන් සෑහෙන අවශ්‍යයි. කොරෝනා රෝගීන් බහුලව ඉන්නේ. ඔක්සිජන් මත යැපෙන රෝගීන් විශාල සංඛ්‍යාවක් ලංකාවේ ඉන්නවා. ඒ වාතය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. මේ ස්වභාවික වාතය අපි ගණන් ගන්න නෑනේ. ඒ නිකන් හම්බ වෙනවා නේද? අද ජාතික රෝහල් වල ඇඳන් වල හුස්ම ගන්න අමාරු රෝගීන්ට ඔක්සිජන් දෙන්නේ.
බලන්න ඒවට කොච්චර වියදමක් කරනවද කියලා. මේ ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන ස්වභාවික වාතය ඔක්සිජන් අපිට වටින්නේ නැහැ හින්දා. ඒ නිකන් ලැබෙනකොට වටින්නේ නැහැ. නිකන් ලැබෙනකොට වටින්නේ නැහැ. නේද? ඒ නිසා මතක තියාගන්න ස්වභාවික වාතය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. මේ ස්වභාවික වාතය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. ඒ වගේම තව තියෙනවා මුදල් හිරු එළිය. හිරු එළිය. වැසි ජලය හිරු එළිය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. හිරු එළිය නැත්තම් මැරෙලා යනවා. නේ? හිරු එළිය අපේ අවශ්‍යතාවයක්. මේ හිරු එළිය නිකන්නේ හම්බෙන්නේ ගණන් ගන්න යාළුවෝ නේ. නිකන් හම්බෙනකොට වටින්නේ නැහැ නේ. ඒතර ගණන් ගන්න අපි. එසම මතක තියාගන්න පුතා හිරු එළිය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. මේ හිරු එළිය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. හිරු එළිය. තව කියන්න බලන්න පුතා. වැසි ජලය වැසි ජලය. වැසි වැසි ජලය. ජලය ඔව් වැසි ජලය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. අපේ ප්‍රදේශයේ කුඹුරු තාමත් වගා කරන්න වැසි ජලය. අපේ ප්‍රදේශයේ කුඹුරු තාමත් වගා කරන්න වැසි ජලයෙන් පුතේ. ඒ නිසා මේ වැසි ජලය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. මයික් ඔෆ් කරගන්න පුතේ. වැසි ජලය මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. වැසි ජලය මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. එතකොට ස්වභාවික වාතය, හිරු එළිය සහ වැසි ජලය ඒවා මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. මිනිස්සුන්ගේ අවශ්‍යතාව. එහෙනම් බලන්න. ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, sannivedana. මේවා මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. ස්වභාවික වාතය, හිරු එළිය, වැසි ජලය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. මිනිස්සු මේවෙන් තමයි තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නේ. පුදුවා දන්නවද? මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්නවා මාර්ග දෙකක් කරා. මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්නවා මාර්ග දෙකක් කරා. එකක් තමයි ස්වභාවික සම්පත් වලින්. මොන සම්පත් වලින්ද? ස්වභාවික සම්පත් වලින්. මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ඊළඟ මාර්ගය තමයි ආර්ථික සම්පත්. ආර්ථික සම්පත්. එහෙනම් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා මාර්ග දෙකක් කරා ඉටු කරගන්නවා. එකක් ස්වභාවික සම්පත්, අනිත් එක ආර්ථික සම්පත්. මිනිස්සු තමන්ගේ අවශ්‍යතා මාර්ග දෙකක් කරා ඉටු කරගන්නවා. එකක් ස්වභාවික සම්පත්, අනිත් එක ආර්ථික සම්පත්. ස්වභාවික සම්පත් වල විශේෂ ලක්ෂණය. මේ තියෙන ස්වභාවික සම්පත් වල උදාහරණ ස්වභාවික වාතය, හිරු එළිය සහ වැසි ජලය වගේ දේවල්. ඒවා ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත් කියලා කියන්නේ මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත්. මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත් ස්වභාවික සම්පත්. මුදල් ගෙවන්න ඕනේ නැහැ. ප්‍රයත්නයක් දරන්න ඕනේ නැහැ. මහන්සි වෙන්න ඕනේ. දැන් බලන්න. ස්වභාවික වාතය ගන්න. මුදල් ගෙවන්න ඕනේ නැහැ. ප්‍රයත්නයක් දරන්න ඕනේ නැහැ. හිරු එළිය ගන්න මුදල් ගෙවන්න ඕනේ නැහැ. ප්‍රයත්නයක් දරන්න ඕනේ නැහැ. වැසි ජලය ගන්න මුදල් ගෙවන්න ඕනේ නැහැ. ප්‍රයත්නයක් දරන්න ඕනේ නැහැ. මේ දවස්වල ඇටි හැලෙනවා නේ. මේ දවස්වල ඇටි හැලෙනවා වහිනවා. අනෝරාවේ වහින්නේ මුළු ලංකාවට. නේ? මුළු ලංකාවටම වහිනවා. එතකොට මොකද වෙන්නේ? වැසි ජලය ඕනතරම් තියෙනවා. හිරු එළියත් ඕනතරම් තියෙනවා. රත්නපුර වගේ ප්‍රදේශයක වැසි ජලය ඇඬෙන්න තියෙනවා. අවුරුද්දට දෙපාරක් රත්නපුර නගරයේ මිනිස්සු අඬනවා. ඒ කියන්නේ වැස්ස වැඩි වෙලා. ඒ ගම් වතුර කරලා. ඒ නිසා වැසි ජලය ස්වභාවික සම්පතක්. හිරු එළිය ස්වභාවික සම්පතක්. ස්වභාවික වාතය ස්වභාවික සම්පත. ස්වභාවික සම්පත් යන මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නවා. ස්වභාවික සම්පත් කියන්නේ මොනවද එතකොට? මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත්. කියන ආයි පාරක් පුතේ දෙකට හෙන්න. ස්වභාවික සම්පත් කියන්නේ මොනවද? මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත්. ආයි පාරක් කියන්නේ ස්වභාවික සම්පත් කියන්නේ මොකද්ද? මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත්. මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත් ස්වභාවික සම්පත්.
ස්වභාවික සම්පත් වලින් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. ස්වභාවික සම්පත් වලට උදාහරණ වශයෙන් ස්වභාවික වාතය, හිරු එළිය, වැසි ජලය නම් කරන්න පුළුවන්. මේවා ඕන තරම් තියෙනවා. අසීමිතව තියෙනවා. ඒ නිසා පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ. ස්වභාවික වාතය ඕන තරම් තියෙනවා අපිට. හිරු එළිය තියෙනවා ඕන තරම් අපිට. වැසි ජලය අපිට ඕන තරම් තියෙනවා. ඒ නිසා මේවා පාලනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හිරු එළිය පාලනය කරන්න ඕනද? නැහැ. ස්වභාවික වාතය පාලනය කරන්න ඕනද? නැහැ. වැසි ජලය පාලනය කරන්න නැහැ. ඕන තරම් තියෙනවා. මේ දවස්වල ඇති තරම් තියෙනවා. ඒ නිසා ස්වභාවික සම්පත් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ ස්වභාවික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව අසීමිතව තියෙනවා. මේ ස්වභාවික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව අසීමිතව තියෙනවා. ඒ නිසා පාලනය කරන්න ඕනේ. පාලනය කරන්න ඕනේ. ඊළඟට මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඊළඟ මාර්ගය ආර්ථික සම්පත්. ආර්ථික සම්පත් වලින් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. ආර්ථික සම්පත් කියලා කියන්නේ මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත්. පුතේ ආර්ථික සම්පත් කියලා කියන්නේ මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත්. උදාහරණයක් බලන්න. ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, sannivedana. මේවා ගන්න මුදල් ගෙවන්න ඕනේ. මේවා ගන්න මුදල් ගෙවන්න ඕනේ. ප්‍රයත්නයක් දරන්න ඕනේ. නේ? මේවා ගන්න මුදල් ගෙවන්න ඕන ප්‍රයත්නයක් දරන්න. දැන් ඇඳුමක් ගන්න ඕනොත් එහෙම කඩේට යන්න වෙනවා. සල්ලි ගෙවන්න වෙනවා. බඩගිනි දැන්නේ. එහෙනම් ආහාර ගන්න කඩේට යන්න වෙනවා. සල්ලි ගෙවන්න වෙනවා. නේ? අධ්‍යාපනය ගන්න නේද? අපිට ටියුට් එක ගන්න ආයතනයට තමයි එන්න වෙනවා. නේ? සල්ලි ගෙවන්න වෙනවා. නේ? එතකොට මුදල් ගෙවන්න ඕන. ආර්ථික සම්පත් ගන්න මුදල් ගෙවන්න. ඒ වගේම ප්‍රයත්නයක් දරන්නත් ඕන. එහෙනම් මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නවා සම්පත්. අපි කියනවා ආර්ථික සම්පත් කියලා. මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත් ආර්ථික සම්පත්. කියනවන්න ආර්ථික සම්පත් කියන්නේ මොකටද පුතේ? මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත්. මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත්. අපි කියනවා ආර්ථික සම්පත්. ආර්ථික සම්පත් වලින් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්නවා. ඒක ඉටු කරගන්න මේ ආර්ථික සම්පත් වලින් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්නවා. තේරුණාද? එහෙනම් මිනිස්සුගේ අවශ්‍යතා අපි මුලින්ම සාකච්ඡා කළා. අපි කිව්වා මිනිස්සුන්ගේ අවශ්‍යතා තියෙනවා. ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, sannivedana, ස්වභාවික වාතය, හිරු එළිය, වැසි ජලය වගේ දේවල්. ඒවා මිනිස්සුන්ගේ අවශ්‍යතා. මට කියන්න මිනිස් අවශ්‍යතා ඉටු කරගන්න මාර්ග දෙකක් තියෙනවා අපිට. මාර්ග දෙකක් කෑ ගහලා කියන ගෙදරට ඇහෙන්න මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න මාර්ග දෙකක් මොකක්ද? එක ස්වභාවික සම්පත් වලින්, දෙක ආර්ථික සම්පත් වලින්. එක ස්වභාවික සම්පත් වලින්, දෙක ආර්ථික සම්පත් වලින්. පුතේ ස්වභාවික සම්පත් කියන්නේ මොකටද? ස්වභාවික සම්පත් කියන්නේ මොනවද? මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත්. ස්වභාවික සම්පත් කියන්නේ අය කියන්නේ මොනවද? මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත්. මුදල් ගෙවන්න ඕනේ නෑ, ප්‍රයත්නයක් දරන්න ඕනේ නෑ. ස්වභාවික වාතය, හිරු එළිය, වැසි ජලය හොඳම උදාහරණ ස්වභාවික සම්පත්. මේ ස්වභාවික සම්පත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව අසීමිතව තියෙනවා. මේ දවස්වල අසීමිතව තියෙනවා වැසි ජලය. නේ? පෞගේ කාලේ හිරු එළිය ඇටි හැලෙන්න තිබුණා. නේ? ස්වභාවික වාතය උඩ තරම් තියෙනවා. මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව ස්වභාවික සම්පත් අසීමිතව තියෙන හින්දා ඒවා පාලනය කරන්න ඕනේ. මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න ඊළඟ මාර්ගය ආර්ථික සම්පත්. ආර්ථික සම්පත් කියලා කියන්නේ මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත්. මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත්. මුදල් ගෙවන්න ඕන ප්‍රයත්නයක් දරන්නත් ඕන. මෙන්න උදාහරණ ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂා, sannivedana.
මුදල් ගෙවන්නත් ඕනේ ප්‍රයත්නයක් දරන්නත් ඕනේ. ආර්ථික සම්පත් වලින් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. හැබැයි පුතෝ ආර්ථික සම්පත් වල විශේෂ ලක්ෂණය තමයි මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයි. මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයි. ඒකට අපි කියනවා හිඟකම කියලා. මේ ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයි. මේ ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයි. ඒකට අපි කියනවා හිඟකම කියලා. මේ ලෝකයේ ඉන්න ධනවත්ම පුද්ගලයාටත් හිඟකම කියන සංකල්පය තියෙනවා. මේ රටේ හිඟන්නාටත් හිඟකම කියන සංකල්පය තියෙනවා. මටත් හිඟකම කියන සංකල්පය තියෙනවා. ඔබටත් හිඟකම කියන සංකල්පය තියෙනවා. ඔයා බලයි සර් හිඟන්න නම් අවුලක් නැහැ. එයාගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව එයාට තියෙන සම්පත් සීමිතයි. ඒක හරි සර් අපිට තේරෙනවා හිඟකම එයාට තියෙනවා. නැත්තම් ඉතින් කඩපිළිවෙලදී ගන්න නැහැනේ. පාරේ දා ගන්න නැහැනේ සර් එයාට හිඟකම තියෙනවා. හරි සර් ඒතර හිඟන්නට හිඟකම තියෙනවනේ සර්. හිඟකම නිසානේ වැරහැලි ඉඳගෙන ඉන්නේ. ඔය මේ කෑනේ මිනිස්සු ඉල්ලගෙන කන්නේ හිඟකම තියෙන නිසානේ. එතකොට සර් අපිට හිඟකම නැද්ද? තියෙනවා. සර්ට හිඟකම තියනවද? නෑ. වෙන්න බෑ. සර්ට හිඟකම තියෙන විදියක් නෑ. බොරු සර් කියන්නේ. නෑ මටත් හිඟකම තියෙනවා. මගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව මට තියෙන සම්පත් සීමිතයි. ඒ කියන්නේ මගේ අවශ්‍යතා තියෙනවානේ. මගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව මට තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. ඒ කියන්නේ මට හිඟකම තියෙනවා. මගේ අවශ්‍යතා තියෙනවා. දැන් හිතන්න මට හෙලිකොප්ටරයක් ගන්න ඕනේ. සල්ලි නැහැ එච්චර. හෙලිකොප්ටරයක් ගන්න සල්ලි නැහැ. ඒතර ඒක මගේ අවශ්‍යතාවයක්. නමුත් මට සල්ලි නැහැ. මට හිඟකම තියෙනවා නේ කියන්නේ. නේ? හිතන්න බලන්න. මට අක්කර 500ක ඉඩමක් ගන්න ඕනේ. දෙයිය මගේ ගෝලෙක් දාලා තිබ්බා. නුවරඑළිය අක්කර 9ක ඉඩමක්. නුවරඑළිය අක්කර 9ක ඉඩමක්. කෝටි 72යි. මට දාලා තිබ්බ WhatsApp කෝටි 72යි මේ බුදු අම්මෝ කියලා දැම්මා. හරි. බුදු අම්මෝ කියලා දැම්මා. හරි. එතකොට කෝටි 72ක්. විශාල මුදලක් නේ. එතකොට මට ඒක ගන්න බෑ. මට ගන්න බෑ කියලා. ඇයි මගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව මට තියෙන සම්පත් සීමිතයි. මට හිඟකම තියෙනවා. නැත්නම් මම ඒක ගන්නවනේ. මම ඒක ගන්නවා. මගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව මට එච්චර සම්පත් නැහැ. ඒ හිඟකම කියන සංකල්පය මටත් තියෙනවා. එතකොට සර් මේ රටේ ජනාධිපතිතුමාට හිඟකම නැත් තියෙනවා. එයාගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව එයාට තියෙන සම්පත් සීමිතයි. සර් ඇමරිකාවේ ජනාධිපතිට හිඟකම තියෙනවද? ඔව්. එයාගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව එයාට තියෙන සම්පත් සීමිතයි. එතකොට සර් ධම්මික පෙරේරාට ඔක තියෙනවද? ඔව්. ධම්මික පෙරේරා ලංකාවේ ප්‍රධානම සල්ලිකාරයා. ධම්මික පෙරේරාට කම්පැනි තියෙනවා 18ක්. නේ? කම්පැනිස් තියෙනවා 18ක්. එයා ලංකාවේ ප්‍රධානම සල්ලිකාරයා. එයාට හිඟකම නැද්ද? තියෙනවා. එයාගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව එයාට තියෙන සම්පත් සීමිතයි. ඒ කියන්නේ හිඟකම කියන සංකල්පය යටත් තියෙනවා. ඕනම ව්‍යාපාරයකට පුතේ ආර්ථික සම්පත් සීමිතයි. ඕනම ව්‍යාපාරයක් ගත්තාම මේ ව්‍යාපාරයේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව තියෙන ආර්ථික සම්පත් සීමිතයි. ඔයා ඕනම ව්‍යාපාරයක් දිහා බලන්න. ඔයා ගමේ තියෙන කඩේ බලන්න. ගමේ තියෙන කඩේ බලන්න. සමහර බ්ලොග් වලින් බඳලා තින්නේ කපරාරු කළනේ. ඇයි? ඒ කඩේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව තියෙන සම්පත් සීමිතයි. ගමේ කඩේ බලන්න. ටකරන් වහලක් ගහලා තියෙන. ටකරන් වහලක් ගහලා තියෙන. ෂීට් දාගන්න සල්ලි නැහැ. ඒ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව තියෙන සම්පත් සීමිතයි කියන්නේ. ඒ කියන්නේ හිඟකම කියන සංකල්පයේ කඩේ තියෙන. ඕනම ව්‍යාපාරයකට තමන්ගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව තියෙන සම්පත් සීමිතයි. ඒකට කියනවා හිඟකම කියලා. එහෙම ව්‍යාපාරවලට සිද්ධ වෙනවා මේ සීමිත ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. මේ සීමිත ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න සිද්ධ වෙනවා. ඒ ආර්ථික සම්පත් සීමිතයි. ඒ සීමිත ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. පුතේ අපි ක්ලාස් යන කාලේ කියන්නේ මීට අවුරුදු 20කට විතර කලින් 20කට වැඩි මම හිතන්නේ. ක්ලාස් යන කාලේ මම පොතක ලියලා තියෙනවා මම ටියුෂන් පන්තියේ දවසට පන්ති ගාස් අඩුවෙන් අවුරුදු 20කට කලින්
රුපියල් 1450ක තමයි මම ටියුෂන් කියලා තියෙන සමස්ත ටියුෂන් එක. ඒ දවස්වල ටියුෂන් ක්ලාස් ගිහලා තියෙන රුපියල් 1450 ක්ලාස් ෆීස් සෑහෙන අඩුවේ දවස් රුපියල් 25යි එහෙම නැති. ඒක රුපියල් 1450ක් තමයි මම වියදම් කරලා ක්ලාස් ගිහලා තියෙන්නේ. මම පොතක ලියලා තියෙනවා. හැබැයි මම ෆස්ට් ටයිම් ඒ තුනක් කරන් විශ්වවිද්‍යාලය යනවා. සීමිත ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම. සීමිත ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ තියෙන ඕනම ව්‍යාපාරයකට ආර්ථික සම්පත් සීමිතයි. ඔබටත් එහෙමයි. ඔබට තියෙන ආර්ථික සම්පත් ප්‍රමාණය සීමිතයි. එහෙනම් සීමිත ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි ඔබ හැමෝම. සීමිත ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඕනම ව්‍යාපාරයක ආර්ථික සම්පත් සීමිතයි. ඒ නිසා සීමිත ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න අවශ්‍යයි. උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඕනම ව්‍යාපාරයක ආර්ථික සම්පත් සීමිතයි. ඔයාලගේ ගෙදර ආර්ථික සම්පත් සීමිතයි. ඔයාලට ගෙදර ඕන තරම් සම්පත් නැහැ. ඔයාලගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත් සීමිතයි. ඒ සීමිත ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒ සම්පත් මොනා කරන්න ඕනද? පාලනය කරන්න. උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒ සම්පත් පාලනය කරන්න. උපරිම ප්‍රයෝජන ගන්න බෑනේ පාලනය කරන්න. පාලනය කරන්න. ඒ සම්පත් පාලනය කරන්න. දැන් අපේ මහගෙදර තියෙන පුරුසටිය ඒක අම්මා වාඩි වෙන්න දෙන්නේ කාටවත්. වාඩි වෙන්න දෙන්නේ නැහැ. ඒක ඉටි කොලේකින් වහලා රෙද්දකින් වහලා නේ අර දුම් කබලවලට දුනුත් අල්ලනවා නේ ඒ මල්ලනේ වාඩි වෙන්න දෙන්නේ. පාලනය කිරීම බලන්න නේ අපේ මහගෙදර තියෙනවා පුරුසටිය. ඒ පුරුසටියේ ඉටි කොලේකින් වහලා තියෙනවා රෙද්දකින් වහලා අර දුම් කබලවලට දුනුත් අල්ලනවා. ගාලෙන් අල්ලන දෙක මේ පුටුවට ගිහින් පාලනය කිරීම. අපේ ගෙදරින් පුරුෂයෙක් අම්මා අතු ගන්නකොට යට එතන අතු ගන්නකොට කන්නවත් දන්නවද? ඉස්ලාම් වෙනතන හොඳට අතු ගන්න. අර පුටු උස්සලා පරිස්සමෙන් බබා වගේ තියෙනවා. පුටුවට හොඳට අතු ගාලා පරිස්සමෙන් අතරින් තියෙනවා. අන්න පාලනය කිරීම. ඒ ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න එපා. ඒ නිසා පාලනය කරනවා. අපේ ගෙදර තියෙනවා පුරුෂයෙක්. මගේ පිළිඳ අහලේ ළමයි හිමිට කියන්නේ. අහලේ. ඒ ළමයි හිමිට කියන්නේ. අතු ගන්න කොහොමද? ගහන පස්සේ එකක්. ඒක පුටු ගියානේ. නේ? අත ගියා. ආයි අනිත් පස්සේ ගමන් මෙතන එකක් පුටුව තිබ්බා. කකුල් හතරම කැරිලා. එකපාරට දවල් දෙක හරි පාර දෙකයි කවුරු කැරිලා. පාලනය කරුවද? නෑ. දැන් ළමයි එහෙම තමයි. දැන් ගෑල් ළමයි එහෙම. අතු ගන්න. ඒක තුලින් අපිට උපරිම ප්‍රයෝජන ගන්න බෑ. ඒ සීමිත ආර්ථික සම්පත් වලින් පාලනය කරන්න අපේ අම්මා වගේ සීමිත ආර්ථික සම්පත් පාලනය කරන්න. පාලනය කරන එක ඔටෝ වෙන්නේ පාලනය කියන එක. තීරණ ගන්න. පාලනය කරන කෙනෙක් ඔටෝ වෙන්නේ නැහැ. ඒකට ඩිසිෂන් ගන්න ඕන, තීරණ ගන්න ඕන ආයතනයක්. එහෙනම් ඒ සම්පත් පාලනය කරන තීරණ ගන්න ඕන. තීරණ ගන්න තොරතුරු ඕනේ, ඉන්ෆර්මේෂන් ඕනේ. තොරතුරු නැතුව තීරණ ගන්න බෑ. තොරතුරු නැතුව තීරණ ගන්න බෑ. ඉන්ෆර්මේෂන් තියෙන්න ඕන අපිට තීරණ ගන්න. ඒ තොරතුරු නැතුව තීරණයක් ගන්න බෑ. ඒ තොරතුරු නිසානේ තීරණයක් ගන්න. සාමාන්‍ය විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. තොරතුරක්. ඔයා තීරණයක් ගත්ත වාණිජ්‍යධාර ආධාරනවා කියලා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. තොරතුරක් ඉන්ෆර්මේෂන්. ඔයා තීරණයක් ගත්තා. අන්න බලන්න තීරණයක් ගත්තා ඔයා කොමර්ස් කරනවා ඒරවලට කියලා. දැන් තීරණ ගන්න මොනවද වට ඕන උනේ? තොරතුරු ඕනේ වුණා. ඉන්ෆර්මේෂන් ඕන. දැන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. එයාගේ තොරතුරක් ඉන්ෆර්මේෂන් එයාගේ තොරතුරක් තියාගෙන ඒ තොරතුර මත වා තීරණයක් ගත්තා උසස් පෙළ කොමර්ස් කරනවා කියලා. අන්න තොරතුරු වලදී තීරණ ගන්න.
ආයතනයකටත් තීරණ ගන්න තොරතුරු අවශ්‍යයි. ව්‍යාපාරයකටත් තීරණ ගන්න තොරතුරු අවශ්‍යයි. තොරතුරු ඔක්කොම මතක තියාගන්න බෑ. තොරතුරු ඔක්කොම මතක තියාගන්න පුළුවන්. දැන් කාගල් සොට්සිටියට යනවා. ඒකේ අයිතිකාරය කාගල් සොට්සිටියේ එකෙක් තියලා තියෙනවා. තෝ මතක තියාගනින් අද දවසේ සිද්ධ වන ගණදුණු හා සිද්ධීන් ටික ඔක්කොම මතක තියාගනින් තෝ කියලා කියනවා. පුළුවන් ද මතක තියාගන්න? බෑ. අර කලන් දාලා හැදෙන්න වෙන්නේ. මතක තියාගන්න බෑ. ඒ තොරතුරු ඔක්කොම මතක තියාගන්න බෑ මිනිස්සුන්ට. කාගල්සෙක් ගාව ගේට්ටුව ගාව එකෙක් තියලා තියෙනවා. අද දවසේ වන ගණදුණු හා සිද්ධීන් ටික ඔක්කොම මතක තියාගනින්. හවසට කියපන් කියලා. පුළුවන් දෙයක් කරන්න බෑ. එහෙනම් මේ තොරතුරු මතක තියාගන්න බැරි හින්දා වාර්තා කරන්න. මේවා මතක තියාගන්න බැරි නිසා පුතා අපි කරන්නේ පොත්පත්වල වාර්තාගත කිරීම කරනවා. මේවා මතක තියාගන්න බෑනේ. මේ ආයතනයක ව්‍යාපාරික තොරතුරු මතක තියාගන්න බෑනේ. මතක තියාගන්න බැරි හින්දා ඒවා පොත්පත්වල වාර්තාගත කිරීම කරනවා. මේ මතක තියාගන්න බෑනේ ඔක්කොම තොරතුරු. ඒ නිසා ඒවා පොත්වල වාර්තා කරනවා. අන්නේ වාර්තා කරන ශිල්පීය ක්‍රමයට තමයි ඒ වාර්තා කරන ශිල්පීය ක්‍රමයට තමයි අපි අපේ විෂය නම දාලා තියෙන්නේ ගිණුම්කරණය කියන්නේ. ඒ වාර්තා කරන ශිල්පීය ක්‍රමය තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. එහෙනම් සර් ගිණුම්කරණය කියලා කියන්නේ තොරතුරු වාර්තා කරන ශිල්පීය ක්‍රමයක්ද? ඔව්. ගිණුම්කරණය කියලා කියන්නේ තොරතුරු වාර්තා කරන ශිල්පීය ක්‍රමයක්. මේ තොරතුරු වාර්තා කරන ශිල්පීය ක්‍රමය ගිණුම්කරණය. ඉංග්‍රීසියෙන් කියන මේකට accounting කියලා. සිංහලෙන් කියන ගිණුම්කරණය කියලා. ඒ කියන්නේ සර් තොරතුරු වාර්තා කරන ශිල්පීය ක්‍රමයක්ද ගිණුම්කරණය කියන්නේ? ඔව්. තොරතුරු වාර්තා කරන ශිල්පීය ක්‍රමයක් තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. තොරතුරු වාර්තා කරන ශිල්පීය ක්‍රමයක් තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. එහෙනම් මට ඔබ උත්තර දෙන්න ඕන දැන්. දැන් උත්තර දෙන්න ඕන. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් තියෙනවනේ. මිනිස්සු තමන්ගේ අවශ්‍යතා මාර්ග දෙකක් කරහා ඉෂ්ට කර ගන්නවා. ගෙදර අයට ඇහෙන්න කියන්න ඕනේ. මට ඇහෙන්න ඕනේ. ගෙදර අයට ඇහෙන්න කියන්න ඕනේ. මිනිස්සුන්ගේ අවශ්‍යතා ටිකක් ඉස්සෙල්ලාම කියන ගෙදර අයට ඇහෙන්න. අයින් කියන ආහාර කියලා. දැන් බඩගිනින මේ වෙලාවේ. නේද? අයි ආහාර. ඒතර අම්මා කෑම එකක් කියලා කවයි. ආහාර. තව ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, සංනිවේදනය. කොයි පාරක් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා? ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, සංනිවේදනය, ස්වභාවික වාතය, හිරු එළිය, වැසි ජලය. මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා. දැන් අම්මට තාත්තට ඇහෙන්න කියන්න පුතේ මිනිස්සු තමන්ගේ අවශ්‍යතා මාර්ග දෙකක් කරහා ඉෂ්ට කර ගන්නවා. මිනිස්සු තමන්ගේ අවශ්‍යතා මාර්ග දෙකක් කරහා ඉෂ්ට කර ගන්නවා. කියන මාර්ග දෙක ස්වභාවික සම්පත් වලින් සහ ආර්ථික සම්පත් වලින්. ස්වභාවික සම්පත් වලින් සහ ආර්ථික සම්පත් වලින්. ස්වභාවික සම්පත් කියන්නේ මොකක්ද කියලා අම්මා ඇහුවෝ. අම්මා අහනවා පුතේ ස්වභාවික සම්පත් කියන්නේ මොනවද? දරුවෝ උත්තර දෙනවා. මොකද ස්වභාවික සම්පත් කියන්නේ? මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත්. මොනවායි කියන්නේ? මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත්. ඒ මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත් ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත් වලට උදාහරණ තමයි ස්වභාවික වාතය, හිරු එළිය, වැසි ජලය. මේ ස්වභාවික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයිද පුතේ අසීමිතයි? ස්වභාවික සම්පත් මිනිස් අවශ්‍යතාවයට සාපේක්ෂව සීමිතයි අසීමිතව තියෙනවා. අසීමිතයි. ඒක ස්වභාවික සම්පත් පාලනය කිරීමේ අවශ්‍යතාවයක්. ස්වභාවික සම්පත් පාලනය කරන්න ඕනේ. හරි අපි යනවා ඊළඟ ආර්ථික සම්පත් වලින් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. ආර්ථික සම්පත් වලින් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. මොනවාද පුතේ ආර්ථික සම්පත් කියන්නේ? මුදල් ගෙවා
ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත්. මුදල් කියවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත් ආර්ථික සම්පත්. ආර්ථික සම්පත් උදාහරණ ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂා, සංගීත. ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයට සාපේක්ෂව සීමිතයි. මොකද ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයට සාපේක්ෂව සීමිතයි. ඒකට කියනවා හිඟකම කියලා. ඒකට කියනවා හිඟකම කියලා. එනම් මේ සීමිත ආර්ථික සම්පත් වලින් ඕනම පුද්ගලෙක් ඕනම ආයතනයක් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ සීමිත ආර්ථික සම්පත් වලින් ඕනම ව්‍යාපාරයක් ඕනම පුද්ගලෙක් උපරිම ප්‍රයෝජන ගන්නවා. උපරිම ප්‍රයෝජන ගන්න ඒ සම්පත් පාලනය කරන්න ඕන. උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. පාලනය කරන්න ඕන. නේද? දැන් ගෙදර තියෙන බඩමුට්ටු වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඒවා පාලනය කරන්න ඕන. ව්‍යාපාරික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඒවා පාලනය කරන්න ඕන. උපරිම ප්‍රයෝජන ගන්න. පාලනය කරන්න කන්ට්‍රෝල් කරන්න ඕන. නේ? උපරිම ප්‍රයෝජන ගන්න ඒවා කන්ට්‍රෝල් කරන්න ඕන. දැන් මං ඉදිරියේ තියෙන කැමරාව මං හිතන්නේ රුපියල් ලක්ෂ 5ක් විතර වෙනවා දැන්. දැන් ඊට වඩා වැඩි ඇති විශේෂයෙන් ලංකාවට දැන් මේවා ගියේ නැති නිසා. ඒක අපි පාලනය කරන උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒක පාලනය කරන්න ඕන. ඒක උපරිම ප්‍රයෝජන ගන්නේ මේ මගේ ඉදිරියේ තියෙන කැම් එක දැන් ඉතින් ලක්ෂ 5කට වඩා වැඩි ඇති තියෙන රටේ තියෙන තත්ත්වයක් එක්ක ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන අපි. ඒ නිසා උපරිම ප්‍රයෝජන ගන්න ඒ සම්පත් පාලනය කරන්න. ඒක පාලනය කරන්න. පාලනය කරන්න ඔටෝ පාලනය වෙන්නේ නැහැ. ඉබේ පාලනය වෙන්නේ නැහැ. ඒකට තීරණ ගන්න ඕන. ඉබේ පාලනය වෙන්නේ නැහැ. ඒකට තීරණ ගන්න එපා. ආයතනික සම්පත් පාලනය කරන්න තීරණ ගන්න ඕන. තීරණ ගන්න නිකම් බෑ තොරතුරු ඕනේ. ඉන්ෆර්මේෂන් ඕනේ. තීරණ ගන්න තොරතුරු ඕනේ. තොරතුරු ඔක්කොම මතක තියාගන්න බෑනේ. ව්‍යාපාරයක දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් මතක තියාගන්න බෑනේ. ඒ හින්දා ඒව වාර්තා කරනවා. අන්නේ වාර්තා කරන ශිල්පීය ක්‍රමයට කියනවා අපි ගිණුම් කරණය කියලා. ඒ වාර්තා කරන ශිල්පීය ක්‍රමයට අපි කියනවා ගිණුම් කරණය කියලා. පුතේ ගිණුම් කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක ආගමින් ගිණුම් කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් තියෙනවා. ගනුදෙනු තියෙනවා ඒවා ක්‍රමවත් බලන්න ක්‍රමවත් පොත්පත්යක වාර්තා කරන ශිල්පීය ක්‍රමය. දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ක්‍රමවත්ව මේ පොත්පත්යක වාර්තාගත කිරීම කරනවා. ඒක තමයි මේ ගිණුම් කරණය කියලා අපි කියන්නේ. ඉතින් සර් හරි ලේසිනේ. ඔව්. ගිණුම් කරණය තමයි ලේසිම විෂය හරියට අල්ලගත්තොත්. ව්‍යාපාරික දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් මොනවාද සර්? ඕන තරම් කියන්න පුළුවන්. අපි කියමු කාග්ස් ෆුඩ් සිටි. විදුලි ගාස්තු ගෙවනවා. ගනුදෙනුවක්. රක්ෂණ ගාස්තු ගෙවනවා. සේවක වැටුප් ගෙවනවා. බඩු සල්ලි වලට ගේනවා. ණයට ගේනවා. සල්ලි වලට විකුණනවා බඩු. ඒව ගනුදෙනු. අන්නේ දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ක්‍රමවත්ව පොත්පත්යක වාර්තා කිරීමක් තමයි අපි ගිණුම් කරණය කියන විෂයෙන් දකින්නේ. එන මේ ගිණුම් කරණය කියලා අපි කියන්නේ ව්‍යාපාරික දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් අපි ඉංග්‍රීසියෙන් කියනවා transaction and events කියලා. මම ඉදිරියට පැහැදිලි කරනවා. ව්‍යාපාරික දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ක්‍රමවත්ව පොත්පත්යක වාර්තා කිරීමක් තමයි ගිණුම් කරණයෙන් සිද්ධ වෙන්නේ. හොඳට තේරුම් ගන්න. දැන් ඕගොල්ලන් ගමේ කඩේ සිද්ධ වෙන ගනුදෙනු කීපයක් කියන්නම්කෝ. ගමේ මුදලාලි ගොඩ නැගිල්ල අරන් තියෙන කුලියට කොඩනලි කුලී ගෙවනවා. විදුලි බිල් ගෙවනවා. ජල බිල්පත් ගෙවනවා. සේවක වැටුප් ගෙවනවා. බඩු අත්පිට ගේනවා. කියන සල්ලි දීලා ගේනවා. ණයට ගේනවා. සල්ලි වලට විකුණනවා. ණයට විකුණනවා. ඕක තමයි ගනුදෙනු කියන්නේ. ඕවා තමයි ගනුදෙනු කියලා කියන්නේ. හරි ලේසි ඒවා. ඒ ව්‍යාපාරික දිනපතා සිදුවන එවැනි ගනුදෙනු හා සිද්ධීන්
ක්‍රමවත්ව පොත්පත්තික වාර්තා කරන ක්‍රමය තමයි මේ ගිණුම්කරණය කියලා කියන්නේ. ව්‍යාපාරික දිනපතා සිදුවන අර මං කියපු ගනුදෙනු හා සිද්ධීන් තියෙන විදුලි ගාස්තු ගෙව්වා, ආරක්ෂණ ගාස්තු ගෙව්වා, සේවක වැටුප් ගෙව්වා, බාණ්ඩ සල්ලි වලට ගත්තා, ණයට විකුණා, සල්ලි වලට විකුණා. අන්න ඒ වගේ දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධි ක්‍රමවත්ව පොත්පත්තික වාර්තා කිරීමක් තමයි අපි accounting කියලා දකින්නේ. එහෙනම් මේ ගිණුම් කරන විෂය ධාරාව තුළ අපි කරන්නේ ව්‍යාපාරික දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් පොත්වල වාර්තා කිරීමක්. ගිණුම්කරණය කියලා විෂය ධාරාවෙන් කරන්නේ ව්‍යාපාරික දිනපතා සිදුවන අර මං කියපු ගනුදෙනු හා සිද්ධීන් ක්‍රමවත්ව පොත්පත්තික වාර්තා කිරීමක්. ඒ වාර්තාවලින් ඉදිරිපත් වෙන්නේ මොනවාද? තොරතුරු. ඒ වාර්තාවලින් ඉදිරිපත් වෙන්නේ මොනවාද? තොරතුරු. තොරතුරු මොකටද? තීරණ ගන්න. තොරතුරු මොකටද? තීරණ ගන්න. තීරණ ගන්නේ පාලනය කරන්න. පාලනය කරන්න. පාලනය කරන්නේ ඇයි? උපරිම ප්‍රයෝජන ගන්න. උපරිම ප්‍රයෝජන ගන්න. ඇයි උපරිම ප්‍රයෝජන ගන්නේ? ඒවා සීමිත නිසා. ඇයි උපරිම ප්‍රයෝජන ගන්නේ? ඒවා සීමිත නිසා. ඒවට කියනවා ආර්ථික සම්පත් කියලා. මිනිස්සු ආර්ථික සම්පත් වලින් තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න. මිනිස්සු ආර්ථික සම්පත් වලින් තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. මම ඔබට යෝජනාවක් කරන්න දැන් ලෑස්ති වෙයි. මම ඔබට යෝජනාවක් කරනවා ලෝකේ ගිණුම්කරණය කියලා එකක් බිහි වෙන්නේ ආර්ථික සම්පත් වල පවතින සීමිත බව නිසා කියලා මම යෝජනා කරනවා. ලෝකේ ගිණුම්කරණය කියලා විෂයක් බිහි වෙන්නේ ආර්ථික සම්පත් වල පවතින සීමිත බව හෙවත් හිඟකම නිසා. ඒ ආර්ථික සම්පත් වල පවතින සීමිත බව නිසා ඒවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අවශ්‍යයි. උපරිම ප්‍රයෝජන ගන්න ඒ සම්පත් පාලනය කරන්න අවශ්‍යයි. පාලනය කරන්න තීරණ ගන්න අවශ්‍යයි. තීරණ ගන්න තොරතුරු අවශ්‍යයි. තොරතුරු ඔක්කොම මතක තියාගන්න බැරි හින්දා වාර්තා කරන්න අවශ්‍යයි. අන්නේ වාර්තා කරන ශිල්පීය ක්‍රමයට කියනවා ගිණුම්කරණය කියලා. එහෙනම් ලෝකේ ගිණුම්කරණය කියන විෂය බිහි වෙන්නේ ආර්ථික සම්පත් වල පවතින සීමිත බව නිසා. ගිණුම්කරණය කියන විෂය බිහි වෙන්නේ ආර්ථික සම්පත් වල පවතින සීමිත බව නිසා. ඒක තේරුම් ගන්න. දැන් මේ ස්වභාවික සම්පත් පැත්තේ අපි ගිණුම්කරණය කතා කරේ නෑ. මට කියන කවුරු හරි දරුවේ ස්වභාවික සම්පත් පැත්තේ ඇයි අපි ගිණුම්කරණය සාකච්ඡා කරන්නේ නැත්තේ කියලා කියන්නේ? සම්පත් අසීමිතව තියෙන හින්දා. ඒ කියන්නේ හරියටම හරි සම්පත් අසීමිතව තියෙන. ස්වභාවික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව අසීමිතව තියෙනවා. ඒ නිසා මේවා පාලනය කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ස්වභාවික සම්පත් පැත්තේ ගිණුම්කරණය සාකච්ඡා කරන්නේ. ස්වභාවික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව අසීමිතව තියෙනවා. ඒ නිසා පාලනය කරන්න ඕනේ ගිණුම්කරණය ඕනේ නැහැ. ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයි. ඒ කියන්නේ හිඟකම තියෙන නිසා තමයි මේ ගිණුම්කරණය අවශ්‍යලා තියෙන්නේ. මෙහා ගන්න. ඔයා අහලා තියෙන ලෝකේ රාම රාජ්‍යන් කියනවා. රාම රාජ්‍යන් අහලා තියෙනවද නැද්ද කියලා කියන්න බලන්න. එතන දැකලා තියෙනවද? නෑනේ. මම දැකලත් නෑ. රාම රාජ්‍යයක් කියන මොකටද? සියලුම සම්පත් වලින් අනුවණු රාජ්‍යයන්ට කියන රාම රාජ්‍යයන් කියලා. රාම සියලුම සම්පත් වලින් අනුවණු රාජ්‍යයන් වලට කියන රාම රාජ්‍යයන්. ඕනතරම් සම්පත් තියෙනවා. භෞතික ලෝකයේ තුල රාම රාජ්‍යයන් කොහෙවත් නැහැ. සියලුම සම්පත් වලින් අනුවණු රාජ්‍යයන් රාම රාජ්‍යයන්. ඒවට කියන රාම රාජ්‍යයක් කියලා. ලෝකේ කොහෙවත් එහෙම නැහැ. දිව්‍ය ලෝකයේ දැකලා තියෙනවද? දෙවියන් සීවන කොහෙන් හරි වැඩනොත් එහෙමනේ. දිව්‍ය ලෝකයේ අන්න ඒක තමයි කියන්නේ. රාම රාජ්‍ය දිව්‍ය ලෝකය. දිව්‍ය ලෝකයේ භෞතික ලෝකයේ තුල අපි දකින්නේ නැහැ. අහලා තියෙන දිව්‍ය ලෝකය කියලා එකක්. දිව්‍ය ලෝකයේ සියලුම සම්පත් තියෙනවා.
දිව්‍ය ලෝකේ සියලුම සම්පත් තියෙනවා. ඕන තරම් සම්පත් තියෙන ආහාර නේද ඕන තරම් තියෙනවා. දිව්‍ය ලෝකේ සියලුම සම්පත් තියෙන ඉඳා මම ප්‍රාර්ථනා කරනවා කවදාවත් දෙවියෙක් වෙන්න එපා කියලා. මම මරණොත් කවදාවත් මං කියනවා මම ප්‍රාර්ථනා කරනවා මාව දෙවි කෙනෙක් වෙන්න එපා කියලා. ඇයි සර් එහෙම කියන්නේ? මරුණ සර් දිවි ලෝකියා බෑනේ. accounting උගන්නන්න වෙන්නේ නැහැ. accounting උගන්නන්න වෙන්නේ නැහැ. ඇයි දිව්‍ය ලෝකේ ගිරුම් කරන්නේ කියන විෂය උගන්නන්න වෙන්නේ නැහැ. ඇයි? සම්පත් ඕන තරම් තියෙනවා. පාලනය කරන්න ඕනේ. ඒ නිසා ගිරුම් කරන්නේ වැදගත්කමක් දිව්‍ය ලෝකෙට නැහැ. ඒකයි මම කියන්නේ දිව්‍ය ලෝකේ මාව ඉපදෙන්න එපා කියලා. ඒ කවදාද දවසක දිව්‍ය ලෝකෙ ගිහලා ගිරුම් කරන්නේ උගන්නන්න වෙන්නේ නැහැ. ඇයි? සියලුම සම්පත් තියෙනවා. සියලුම සම්පත් තියෙන ආර්ථිකයක් ඇතුලේ ගිරුම් කරන විශේෂයට වැදගත්කමක් නැතිවෙනවා. හැබැයි භෞතික ලෝකයේ තුල එහෙම නැහැ. භෞතික ලෝකයේ තුල සියලුම සම්පත් නැහැ. ඒ නිසා බයෙන් දැන් නැහැ මට. මේ භෞතික ලෝකයේ තුල ආර්ථික සම්පත් ඕනම ආර්ථික සීමිතයි. ලංකාව, ඉන්දියාව, ජපානය, ඇමරිකාව ඕනම ආර්ථිකයක සම්පත් සීමිතයි. එනයි සීමිත සම්පත් මේ උපරිම ප්‍රයෝජන ගන්න. ඒවා පාලනය කරන්න ඕනේ. පාලනය කරන තීරණ ගන්න ඕනේ. තීරණ ගන්න තොරතුරු ඕනේ. තොරතුරු මතක තියාගන්න බැරි හින්දා වාර්තා කරන. අන්නේ වාර්තා කරන ශිල්පීය ක්‍රමයට කියනවා ගිරුම් කරණය කියලා. සියලුම සම්පත් වලින් අනුමු රාජ්‍යයකට ගිරුම් කරණය වැදගත්කමක්. ඒ අසීමිත සම්පත් දෙලින්ද පාලනය කරන්න ඕනේ. හරියට ස්වභාවික සම්පත්. දිව්‍ය ලෝකේ සියලුම සම්පත් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ඔය කියන්නේ දිව්‍ය ලෝකේ ගියා වගේ බං කියන්නේ. නේ? සියලුම සම්පත් තියෙනවා දිව්‍ය ලෝකේ. ස්වභාවික සම්පත් වගේ. ඒක පාලනය කරන්න ඕනේ නැහැ. ගිරුම් කරණය අවශ්‍යයි. එනම් මේ ගිරුම් කරණය කියලා විෂය බිහි වෙන්නේ ආර්ථික සම්පත් වල තියෙන සීමිත බව නිසා. හරි. දැන් මට ඕගොල්ලන් උත්තර දෙන්න ඕන. දැන් ගෙදර ඉන්නේ මට උත්තර දෙන්න ඕන. මම මේකට සටහනක් දෙනවා මට ලියා ගන්න. ඒ සටහන ටියුට් එක ගන්න බලන්න. ගිරුම් කරණය සහ අවශ්‍යතාවය. දිනේ ලියා ගන්න ඉස්සරලාම් පුතේ අද. අපි පටන් ගන්න තැන දිනේ දාලා පටන් ගමු ඈ. හැමදාම පුරුද්දක් හදා ගන්න. නිසි වැඩපිළිවෙල ක්‍රමවත් වැඩපිළිවෙලක් හදා ගන්න. අද දිනේ කවද පුතේ 2021 10 වෙනි මාසේ 6 වෙනිදා. පෙරවරු 8 තත්පත්‍ය ආරම්භ කරලා තියෙනවා. ඔය ටියුට් එක මතක තියාගන්න කවදාද දවසක ජීවිතේ මතකයක් ඔබට. ජීවිතේ ඔබ යම් කිසි තැනකට ආවට පස්සේ ඒ අනිවාර්යයෙන් ඔබ යම් කිසි තැනකට ගේනවා. ඔබට මතක් වෙයි චමින්ස් මේ දිනේ අද ලියා ගන්න දුන්නා මේ ටියුට් එක මතකයක් ඔබට. 2021 10 වෙනි මාසේ 6 වෙනිදා. බදාදා දවසක්. හරි. ගිරුම් කරණයේ ස්වභාවය පැහැදිලි කරන්න යන්නේ. ගෙදර අම්මා සහ තාත්තටත් සතුටු හිතෙන්න. ගෙදර අම්මා සහ තාත්තත් ජීවිතයේ සතුටින් ඉන්නවා දකින්න ඔබ ඉගෙන ගන්න අවශ්‍යයි. එන අද ඉඳලා මහන්සි වෙන්න ඕන. දැම්මම මතක තියාගන්න ඕන. ආයි පස්සේ පාඩම් කරන්න බෑ. දැම්මම මතක තියාගන්න. මිනිස් අවශ්‍යතා. අපි ගොඩාක් කියවනේ. ගොඩාක් කියවන ආහාර, ඇඳුම් කියමු බලන්න. ගෙදරට එන්න ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, සංනිවේදනය. තව ස්වභාවික වාතය, හිරුවෙලිය, වැසි ජලය. මිනිසු තමන්ගේ අවශ්‍යතා මාර්ග දෙකක් කරා ඉෂ්ට කරගන්නවා. මාර්ග දෙකක් කරා ඉෂ්ට කරගන්නවා. එක මාර්ගයක් මොකක්ද පුතේ? ස්වභාවික සම්පත්. අලියා ගන්න පළවෙනි කොටුවේ පහළ ස්වභාවික සම්පත් කියලා. පළවෙනි කොටුව ලියා ගන්න පුතා ස්වභාවික සම්පත් කියලා. ස්වභාවික සම්පත් කියලා. ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න මාර්ග දෙකක් කරා එකක් ස්වභාවික සම්පත්. එකක් ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත්. ඊළඟ මාර්ගය මොකක්ද? මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඊළඟ මාර්ගය මොකක්ද? ආර්ථික සම්පත්. ලියන දෙවෙනි එක ආර්ථික සම්පත්. එහෙම කියන්න ඕනේ. ගෙදරට එහෙම කියන්න ඕනේ. ආර්ථික සම්පත්. ආර්ථික සම්පත්
මිනිස් අවශ්‍යතාවයන් සාපේක්ෂව සීමිතයිද අසීමිතයිද? සීමිතයි. ලියන්න සීමිතයි කියලා. ඊළඟ කොටේ. සීමිතයි. ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයි. වරහන් තුල ලියා ගන්න ඒකටම හිගකම කියන්නේ ඒකට. සීමිතයි වරහන් තුල ලියන්න ඒකටම හිගකම කියලා එකට කියන්නේ. හිගකම. හිගකම. ඊළඟ කොටේ. ඊළඟ සීමිත ආර්ථික සම්පත් වලින් අපි උපරිම මොනවා වෙන්නද? ප්‍රයෝජන ගන්න ඕන. ගෙදර අම්මට එහෙම කියා. තාත්තට කියන සීමිත ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඒක ජීවිතේට ආදේශ කරගන්න දරුවා. අපේ තියෙන සීමිත ආර්ථික සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඒක තියරි පාර්ට් එකක් විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතේ ආරූඪ කරගන්න. අපිට තියෙන සීමිත සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න අවශ්‍යයි පුතේ. අපිට තියෙන සීමිත සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ලියා ගන්න. උපරිම ප්‍රයෝජන ගැනීම. උපරිම ප්‍රයෝජන ගැනීම. උපරිම ප්‍රයෝජන ගැනීම. උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒ සම්පත් මොනා කරන්න ඕනේද පුතේ? පාලනය කරන්න ඕන. මොනා කරන්න ඕනේද? පාලනය කරන්න ඕන. ආලයන් පාලනය කිරීම. පාලනය කිරීම. ඊළඟට කියන්නේ පාලනය කිරීම. පාලනය කිරීම. පාලනය කියන එක ඔටෝ වෙන්නේ නැහැ. පාලනය කියන එක ඔටෝ වෙන්නේ නැහැ. තීරණ ගන්න ඕනේ. තීරණ ගන්න ඕනේ. ලියන්න තීරණ ගැනීම. තීරණ ගැනීම. තීරණ ගැනීම. තීරණ ගැනීම. නිකන් තීරණ ගන්න බෑ. නිකන් තීරණ ගන්න බෑ. තීරණ ගන්න තොරතුරු ඕනේ. තීරණ ගන්න තොරතුරු ඕනේ. තීරණ ගන්න තොරතුරු ඕනේ. ලියා ගන්න තොරතුරු ඉන්ෆර්මේෂන් තොරතුරු ඕනේ. තීරණ ගන්න තොරතුරු ඕනේ. තොරතුරු තොරතුරු ඔක්කොම මතක තියාගන්න බැරි හින්දා මම ටයිප් කරලා දීලා තියෙන වාර්තා කිරීම කියලා. තොරතුරු ඔක්කොම මතක තියාගන්න බෑනේ. ඒ නිසා ඒවා වාර්තා කිරීම කියලා මම ලියලා දීලා තියෙන්නේ. වාර්තා කරන්න. අන්නේ වාර්තා කරන එක ශිල්පීය ක්‍රමයක් තමයි අපේ සබ්ජෙක්ට් එක ගිණුම් කරන්නේ. ඒ වාර්තා කර එක ශිල්පීය ක්‍රමයක් තමයි ගිණුම් කරන්නේ. එලියා ගන්න මේ පැති කොටුවේ ගිණුම් කරන්නේ. ගිණුම් කරන්නේ. වාර්තා කරන එක ශිල්පීය ක්‍රමයක් තමයි ගිණුම් කරන්නේ. තව ලියා ගන්න බලන්න කොටුවල ආර්ථික විද්‍යාව විෂය බිහි වෙන නිසා තමයි. මේ සීමිත ආර්ථික සම්පත් අපිට තියෙන ආර්ථික විද්‍යාව කියන විෂය බිහි වෙන නිසා. ඊළඟ විෂය ලියන්න ව්‍යාපාර අධ්‍යයන විෂය. व्यापार अध्ययन गिरंकरणे आर्थिक विद्याव व्यापार अध्ययन तवलियन अनिकुत विषयान बिही වෙන්නේ ඒ නිසා තමයි අනිකුත් විෂයන් කියලා ඒවා බිහි වෙන්නේ ඒ නිසා තමයි गिरंकरणे आर्थिक विद्याव व्यापार अध्ययन सह अनिकुत विषयන් දැන් මේ ගැලීම් සටහන පිළිබඳව මන අවබෝධයක් අපිට තියෙනවා. මෙන්න මේ ගැලීම් සටහන අපිට කියමු බලන්න. මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න මාර්ග දෙක. ශබ්ද නගා කියවන ගෙදර වහලා ගැලලා යන සත්‍යයක් කියන්නේ. මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න මාර්ග දෙකක් කියනවා. කියන බලන්න එක ස්වභාවික සම්පත් අනිත් එක ආර්ථික සම්පත්. ස්වභාවික සම්පත් කියන්නේ මොනවද? මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්න සම්පත්. මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්න සම්පත්. අපි කියන ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත් වලට උදාහරණ තමයි ස්වභාවික වාතය, හිරුවෙලිය, වැසිතලය ගන්න පුළුවන්. ස්වභාවික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයිද පුතා අසීමිතයිද? අසීමිතයිනේ. ස්වභාවික සම්පත් අසීමිතයි. ඒ නිසා ඒවා පාලනය කරන්න අවශ්‍ය නැහැ. ඒකනේ ගිණුම් කරන්නේ මේ පැත්තේ සාකච්ඡා වෙන්නේ නැත්තේ. ආර්ථික සම්පත් කියන්නේ මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත්. මුදල් ගෙවා
ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත්. ආර්ථික සම්පත්. වෙන ආර්ථික සම්පත් උදාහරණ. ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයි. ඒකට කියනවා හිගකල්පිය. ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයි. ඒකට කියනවා හිගකල්පිය. ඕනම ව්‍යාපාරයකට ආර්ථික සම්පත් සීමිතයි. ඕනම ව්‍යාපාරයක අවශ්‍යතාවයන්ට සාපේක්ෂව තියෙන ආර්ථික සම්පත් සීමිතයි. ඒ නිසා මේ ව්‍යාපාර ඒ ආර්ථික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඔබත් එහෙමයි. ඒ සීමිත ආර්ථික සම්පත් වලින් ඔබ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. අද හිතාගමු ඒක. අපිට තියෙන සීමිත ආර්ථික සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒ සම්පත් මොනා කරන්න ඕනේ? පාලනය කරන්න ඕනේ. පාලනය කරන්න කියන්නේ ඔටෝ වෙන්නේ. ඒකට තීරණ ගන්න ඕනේ. තීරණ ගන්න අපිට ඕන වෙන තොරතුරු ඉන්ෆර්මේෂන් ඕනේ. තොරතුරු ඔක්කොම මතක තියාගන්න බැරි හින්දා ඒවා වාර්තා කරනවා. අන්න ඒ වාර්තා කරන ශිල්පීය ක්‍රමයට කියනවා ගිණුම්කරණය කියලා. එහෙනම් මේ ගිණුම්කරණයෙන් වෙන්නේ මොකක්ද දන්නවද? ගිණුම්කරණය යනු ව්‍යාපාරයේ දිනපතා සිදුවන අර මම ඉස්සෙල්ලා කිව්ව ගනුදෙනු හා සිද්ධීන් ක්‍රමවත්ව පොත්පත්තික වාර්තා කිරීමක්. මේ ගිණුම්කරණය කියන සබ්ජෙක්ට් එක ඇතුළේ වෙන්නේ ව්‍යාපාරික දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ව්‍යාපාරික දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ක්‍රමවත්ව පොත්පත්තික වාර්තා කිරීමක් සිදු වෙනවා. එනම් මේ ගිණුම්කරණය කියන විෂය ධාරාවෙන් වෙන්නේ ව්‍යාපාරික දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් පොත්වල වාර්තා කිරීම. ඒ වාර්තාවලින් ඉදිරිපත් වෙන්නේ තොරතුරු මොකටද? තීරණ ගන්න. තීරණ ගන්න සම්පත් පාලනය කරන්න. සම්පත් පාලනය කරන්න ඒවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. උපරිම ප්‍රයෝජන ගන්න ඒවා සීමිත නිසා ඒවට කියන ආර්ථික සම්පත් කියලා. ආර්ථික සම්පත් වලින් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. මම ඔබට යෝජනා කරනවා. ලෝකයේ ගිණුම්කරණය කියන විෂය බිහි වෙන්න බලපාපු මූලික හේතුව වෙන්නේ ආර්ථික සම්පත් වල තියෙන සීමිත බව. ලෝකයේ ගිණුම්කරණය කියන විෂයක් නිර්මාණය වුණේ ආර්ථික සම්පත් වල තියෙන සීමිත බව නිසා. ආර්ථික සම්පත් වල තියෙන සීමිත බව නිසා තමයි ගිණුම්කරණ විෂය බිහි වෙන්නේ. ඒ ආර්ථික සම්පත් වල තියෙන සීමිත බව නිසා ඒවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. උපරිම ප්‍රයෝජන ගන්න ඒ සම්පත් පාලනය කරන්න ඕන. සම්පත් පාලනය කරන තීරණ ගන්න ඕන. තීරණ ගන්න තොරතුරු ඕනේ. ඒ තොරතුරු මතක තියාගන්න බැරි නිසා වාර්තා කරනවා. ඒ වාර්තා කරන ශිල්පීය ක්‍රමය අපි කියනවා ගිණුම්කරණය. නම් ගිණුම්කරණය කියලා කියන්නේ ඉගෙන ගන්න විශේෂයෙන් O level කොමර්ස් කළත් නැතත් ගිණුම්කරණයෙන් වෙන්නේ ව්‍යාපාරයක දිනපතා සිදුවන ගිණුම්කරණය කියන විෂයෙන් වෙන්නේ ව්‍යාපාරයක දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් පොත්වල වාර්තා කිරීම. මොකද්ද ගිණුම්කරණයේදී වෙන්නේ? ව්‍යාපාරයක දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් පොත්වල වාර්තා කිරීමක් වෙන්නේ. ඒකට තමයි accounting කියලා කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි. මේ accounting කියලා කියන්නේ ව්‍යාපාරික දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් පොත්වල වාර්තා කරන ශිල්පීය ක්‍රමය. accounting කියලා කියනවා. ගිණුම්කරණය කියලා කියනවා. එහෙනම් ව්‍යාපාරයක දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් පොත්වල වාර්තා කිරීම අපි කියන්නේ ගිණුම්කරණය කියලා. හරිනේ. එහෙනම් මම මේ ගැලීම් සටහන පැහැදිලි කරනවා. මට කියන්න බලන්න ගිණුම්කරණය විෂය බිහි වෙන්න බලපාව මූලික සාධකය මොකක්ද? ආර්ථික සම්පත් වල පවතින මොකද්ද? සීමිත බව. ගිණුම්කරණ විෂය බිහි වෙන්න බලපාපු මූලික සාධකය ආර්ථික සම්පත් වල පවතින සීමිත බව. බලන්න යහ පැත්ත පිට වෙල ගන්න. ඊට ගැලීම් සටහන පිළිබඳ කෙටි හැඳින්වීමක් ඔබට නෝට් එකක් දෙනවා ලියා ගන්න. ටිකක් පොඩියට ලියා ගන්න. නැත්නම් ඉඩමදි වෙයි. ටිකක් පොඩියට ලියා ගන්න පුතේ ඉඩමදි වෙයි නැත්නම්. ලියා ගන්න බලන්න ඡේදයකින්. මිනිසා තම අවශ්‍යතා
මිනිසා තම අවශ්‍යතා ඉටු කරගන්නා මාර්ග දෙකකි. මිනිසා තම අවශ්‍යතා ඉටු කරගන්නා මාර්ග දෙකකි. එනම් ස්වභාවික සම්පත් වන වෙන පෑන කිලිවත් කමනෑ ස්වභාවික සම්පත් කියන එක නැත්නම් highlight කරලා තියාගන්න. ස්වභාවික සම්පත් හා ආර්ථික සම්පත් වලිනි. ආර්ථික සම්පත් කියන එක highlight කරගන්න නැත්නම් වෙන පෑනකින් ලියන්න. ස්වභාවික සම්පත් හා ආර්ථික සම්පත් වලිනි. ස්වභාවික සම්පත් හා ආර්ථික සම්පත් වලිනි. ලියන්න ඊළඟට ස්වභාවික සම්පත් යනු මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත් වේ. මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත් වේ. මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත් වේ. ස්වභාවික සම්පත් වලට නිදසුන් ලෙස ස්වභාවික වාතය වැසි ජලය
ස්වභාවික වාතය වැසි ජලය හිරු එළිය වැසි ජලය ආදිය වේ. එතන නිදසුන් ලෙස ස්වභාවික වාතය හිරු එළිය වැසි ජලය දැක්විය හැකිය. ස්වභාවික වාතය හිරු එළිය වැසි ජලය දැක්විය හැකිය. වැසි ජලය දැක්විය හැකිය. ස්වභාවික වාතයේ හිරු එළිය වැසි ජලය දැක්විය හැකිය. ස්වභාවික සම්පත් කියන්නේ ස්වභාවික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව ස්වභාවික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව අසීමිතව පවතී. එබැවින් ඒවා පාලනය කිරීම අවශ්‍ය නොවේ. ඒවා පාලනය කිරීම අවශ්‍ය නොවේ. එබැවින් ඒවා පාලනය කිරීම අවශ්‍ය නොවේ. එබැවින් ඒවා පාලනය කිරීම අවශ්‍ය නොවේ. හරි. ඊළඟ ඡේදයෙන් පටන් ගමු. ආර්ථික සම්පත් යනු මුදල් ආර්ථික සම්පත් යනු මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත් වේ. 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 ආර්ථික සම්පත් වලට නිදසුන් ලෙස ලියා ගන්න. ආර්ථික සම්පත් වලට නිදසුන් ලෙස ආහාර කමාදාවලියන් ආහාර ඇඳුම් නිවාස සෞඛ්‍ය අධ්‍යාපනය ආරක්ෂාව ආදිය දැක්විය හැකිය. අධ්‍යාපනය ආරක්ෂාව ආදිය දැක්විය හැකිය. ආරක්ෂාව ආදිය දැක්විය හැකිය. ආරක්ෂාව ආදිය දැක්විය හැකිය. දැන් ඊළඟට ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිත වේ.
ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිත වේ. පොඩියට ලියා ගන්න සීමිත වේ. එනම් හිඟකමින් යුක්ත වේ. එබැවින් ඒවායින් උපරිම ප්‍රයෝජන ගත යුතුය. ඒ සඳහා සම්පත් පාලනය කළ යුතුය. පාලනය කිරීම යනු තීරණ ගැනීමයි. ලියන්න. පාලනය කිරීම යනු තීරණ ගැනීමයි. ඒ පාලනය කරනවා කියන එක තීරණ ගන්නවා. එතකොට කන්ට්‍රෝල් වෙන්නේ. පාලනය කිරීම යනු තීරණ ගැනීමයි. තීරණ ගැනීමට තොරතුරු අවශ්‍ය වෙයි. ලියා ගන්න. තීරණ ගැනීමට තොරතුරු අවශ්‍ය වෙයි. තීරණ ගැනීමට තොරතුරු අවශ්‍ය වෙයි. තීරණ ගැනීමට තොරතුරු අවශ්‍ය වෙයි. තොරතුරු අවශ්‍ය වෙයි. තොරතුරු අවශ්‍ය වෙයි. තීරණ ගැනීමට තොරතුරු අවශ්‍ය වෙයි. තොරතුරු ලබා ගනුවේ වාර්තා තුලිනි. ලියන තොරතුරු ලබා ගනුවේ වාර්තා තුලිනි. 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 එම වාර්තාකරණ ශිල්පීය ක්‍රමය එම වාර්තාකරණ ශිල්පීය ක්‍රමය වෙන පෑනකින් ලියා ගන්න නැත්නම් highlight කර තියා ගන්න. ගිණුම්කරණය. එම වාර්තාකරණ ශිල්පීය ක්‍රමය වෙන පෑනකින් ලියා ගන්න. ගිණුම්කරණය ආය පෑන මාරු කරන්න. ලෙස හැඳින්විය හැකිය. ගිණුම්කරණය ලෙස හැඳින්විය හැකිය. එම වාර්තාකරණ ශිල්පීය ක්‍රමය ගිණුම්කරණය ලෙස හැඳින්විය හැකිය. හරි. මම දෙන සටහනක් දැන් බලන්න මම සටහන කියලා එකක් දෙනවා පුටුවක් තුල. සටහන් දෙකක් දෙනවා. එකක් තමයි හිඟකම කියන්නේ මොකද්ද කියලා කියන්නේ. හිඟකම කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත්වල තියෙන සීමිත බවට, මගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව මට තියෙන සම්පත්වල තියෙන සීමිත බව අපි කියන හිඟකම කියලා. ඔයාගේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව ඔයාට තියෙන සම්පත්වල සීමිත බව අපි කියන හිඟකම කියලා. උතේ මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත්වල තියෙන සීමිත බවට කියනවා අපි හිඟකම කියලා. මොකද හිඟකම කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත්වල පවතින මොකද්ද? සීමිත බවට. කියන ආයිපාරක් හිඟකම කියන්නේ මොකද්ද? මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත්වල පවතින මොකද්ද? සීමිත බවට කියන හිඟකම කියලා.
හරි. ලියා ගන්න සටහන යටතේ පළවෙනි එක වෙන පෑනකින් ලියා ගන්න මුලින්ම නැත්නම් highlight කරගන්න. හිඟ කම යනවා. හිඟ කම යනවා. හිඟ කම යනවා. හිඟ කම යනවා. සාමාන්‍ය පෑන ගන්න. මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව. මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව. මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව. සම්පත්වල පවතින සම්පත්වල පවතින සම්පත්වල පවතින සීමිත බවයි. සම්පත්වල පවතින සීමිත බවයි. එතකොට හිඟකමක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත්වල පවතින සීමිත බවට. මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත්වල පවතින සීමිත බවට කියනවා හිඟකම කියලා. මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත්වල පවතින සීමිත බව. අපි කියනවා හිඟකම කියලා. එහෙනම් අපි හැමෝටම හිඟකම තියෙනවානේ. අපි හැමෝටම අපේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව අපිට තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. ඊළඟට කියලා දෙනවා ලෝකයේ ගිණුම්කරණය කියන විෂය බිහි වෙන්න බලපාපු මූලික සාධකය ආර්ථික සම්පත්වල පවතින සීමිත බවවත් හිඟකම කියලා. ගිණුම්කරණය කියන විෂය බිහි වෙන්න බලපාපු මූලික සාධකය තමයි ආර්ථික සම්පත්වල පවතින සීමිත බවවත් හිඟකම. ලියා ගන්න ඊළඟ සටහන. මම බුලට් දෙකක් දාලා තියෙනවා. දෙවෙනි බුලට් එකේ ලියා ගන්න. බුලට් දෙකක් දාලා තියෙනවා. දෙවෙනි බුලට් එකේ ලියා ගන්න. ගිණුම්කරණය විෂය. ගිණුම්කරණය විෂය. ගිණුම්කරණය විෂය. බිහිවීමට බලපෑ. ගිණුම්කරණය විෂය. බිහිවීමට බලපෑ. ගිණුම්කරණය විෂය. බිහිවීමට බලපෑ. මූලිකම හේතුව වන්නේ ගිණුම්කරණය විෂය බිහිවීමට බලපෑ. මූලිකම හේතුව වන්නේ ආර්ථික සම්පත්වල පවතින වෙන පෑනකින් ලියන්න සීමිත බව. වෙන පෑනකින් ලියන්න සීමිත බව. ආයි කලින් පෑන ගන්න හෙවත්. කලින් පෑන ගන්න හෙවත්. ආයි වෙන පෑනක් ගන්න හිඟකමයි. හිඟකමයි. වෙන පෑනකින් ලියන්න හිඟකමයි. එහෙනම් ගිණුම්කරණ විෂය බිහි වෙන්න බලපාපු මූලික සාධකය ආර්ථික සම්පත්වල පවතින සීමිත බව හෙවත් හිඟකම. ගිණුම්කරණ විෂය බිහි වෙන්න බලපාපු මූලික සාධකය ආර්ථික සම්පත්වල පවතින සීමිත බව හෙවත් හිඟකම. හරි. අපි හා පුරා කියලා පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න යනවා. සත්‍යයි හෝ අසත්‍යයි කියලා තමයි ලියන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ උඩට කියලා පළවෙනි ප්‍රශ්නේ වරද්ද ගන්න නැතුව අද දවසේ කරන ඔක සත්‍යයිද අසත්‍යයිද කියලා ලියන්න තියෙනවා. කියවන්න පළවෙනි ප්‍රශ්නේ ගිණුම්කරණය විෂය බිහිවීමට මූලිකම හේතුව ආර්ථික සම්පත්වල හිඟකම වේ. ප්‍රකාශය සත්‍යයිද අසත්‍යයිද කවුරුයි මයික් වල කරලා කියන්නේ ප්‍රකාශය සත්‍යයි. ප්‍රකාශය සත්‍යයි. සත්‍යයි කියන්නේ සත්‍යයි කියන්නේ සත්‍යයි. හරි. දැන් හැම දරුවෙක්ම සම්බන්ධ වෙන්න ඕන. සියලු දෙනා එකතු වෙලා එන්න. මෙන්න අද දවසේ සාකච්ඡා කර කොටස පළවෙනි දවසේ නිසා ගිණුම්කරණය කියන විෂය බිහි වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කළේ. හැමෝම සද්ද දාලා උත්තර දෙන්න ගෙදරදී මයික් ඔන් කරන්න එපා. ගෙදරදී උත්තර දෙන්න හැමෝටම හෙන්න ගෙදර. මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න මාර්ග දෙකක් කරා. ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ අවශ්‍යතා ටික අම්මට කියන්න අද දවසේ මම ඉගෙන ගත්තාම මෙන්න මේ ටික. අම්මට සතුටු හිතේ. අම්මා දන්නවද මිනිස්සුන්ගේ අවශ්‍යතා? ඔව්. ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, සංනිවේදනය. ඒ විතරක් නෙමෙයි යන්නේ ස්වභාවික වාතය, හිරු එළිය, වැසි ජලයත් මිනිසුන්ට ඕනේ.
අම්මට කියන්න ඕන අපි මිනිස්සු තමන්ගේ අවශ්‍යතා මාර්ග දෙකක් කරා ඉෂ්ට කරගන්න. මාර්ග දෙකක් කරා කියන පුතේ පළවෙනි මාර්ගය අයියේ ස්වභාවික සම්පත් වලින් දෙවෙනි මාර්ගය කියන්නේ අයියේ ආර්ථික සම්පත්. ස්වභාවික සම්පත් වලින් සහ ආර්ථික සම්පත්. අම්මට කියන්න ඕනේ අම්මේ ස්වභාවික සම්පත් කියලා කියන්නේ මොකක්ද? අම්මට කියන ස්වභාවික සම්පත් කියන්නේ මොනවාටද? මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත්. කතා කරන්න ඕන මාත් එක්ක වැඩ කරන්න කතා කරන්න ඕන මට ඇහෙන්නේ නැතුණාට එතට යන කතා කරන්න. ස්වභාවික සම්පත් වලින් මිනිස්සු අවශ්‍යතා ඉෂ්ට කරනවා. ස්වභාවික සම්පත් කියන්නේ මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත්. මොනවාද ස්වභාවික සම්පත් කියන්නේ? මුදල් නොගෙවා ප්‍රයත්නයක් නොදරා ලබා ගන්නා සම්පත්. ස්වභාවික සම්පත් වල උදාහරණ කියන්නේ ස්වභාවික වාතය, හිරුවේගේ, වැසි ජලය. පුතේ ස්වභාවික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයි අසීමිතයිද? අසීමිතයි. ඒ අසීමිත නිසා මෙයා පාලනය කරන්න ඕනේ. පාලනය කරන්න ඕනේ ඕනතරම් තියෙනවා. ආර්ථික සම්පත් කියන්නේ මොනවද පුතේ? කියන්න අපට ඇහෙන්න. මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත්. මුදල් ගෙවා ප්‍රයත්නයක් දරා ලබා ගන්නා සම්පත්. ආර්ථික සම්පත්. ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සීමිතයි අසීමිතයි? සීමිතයි. මෙතන ආර්ථික සම්පත් මිනිස් අවශ්‍යතාවයට සාපේක්ෂව සීමිතයි. ඒකට කියන හිඟකම කියනවා. ඕනම ව්‍යාපාරයකට මේ හිඟකම තියෙනවා. එනේ සීමිත ආර්ථික සම්පත් වලින් ව්‍යාපාරයක් උපරිම ප්‍රයෝජන ගන්නවා. උපරිම ප්‍රයෝජන ගන්න ඒ සම්පත් පාලනය කරන්න. පාලනය ඔටෝ වෙන්නේ නැති නිසා තීරණ ගන්න. තීරණ ගන්න තොරතුරු ඕනේ. තොරතුරු ඔක්කොම මතක තියාගන්න බැරි හින්දා වාර්තා කරන්න. අන්නේ වාර්තා කරන ශිල්පීය ක්‍රමයට කියන මොනවා කියලාද? ගිණුම්කරණය. මේ ගිණුම්කරණය කියලා කියන්නේ පුතා ව්‍යාපාරයක දිනපතා සිදුවන මාර ඉස්සෙල්ලා කිව්වේ ගනුදෙනු හා සිද්ධීන් විකුණුම් භාණ්ඩ ගන්නවා සේවක වැටුප් ගෙවනවා විදුලි ගාස්තු ගෙවනවා ඒ වගේ දේවල්. ඒ ව්‍යාපාරයක දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ක්‍රමවත්ව පොත්පත්තික වාර්තා කිරීමක් තමයි ගිණුම්කරණය දිවෙන්නේ. මේ ගිණුම්කරණය කියලා අපි ඉගෙන ගන්න ලෑස්ති වෙනවා ඉතලා ව්‍යාපාරයක දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් පොත්වල වාර්තා කිරීමක් ඉගෙන ගන්න. අද ඉඳලා අපි ගිණුම්කරණය කියලා ඉගෙන ගන්න යන්නේ ව්‍යාපාරයක දිනපතා සිදුවන ගනුදෙනු හා සිද්ධීන් ක්‍රමවත්ව පොත්පත්තික වාර්තා කිරීම. ඒ වාර්තාවලින් ඉදිරිපත් වෙන්නේ මොනවාද? තොරතුරු. තොරතුරු මොකටද? තීරණ ගන්න. කතා කරන්න. තීරණ ගන්න සම්පත් පාලනය කරන්න. සම්පත් පාලනය කරන්න ඒවෙන් කියන්නේ උපරිම ප්‍රයෝජන ගන්න. උපරිම ප්‍රයෝජන ගන්න ඒවා සීමිත නිසා ඒවට කියන මොන සම්පත්ද? ආර්ථික සම්පත්. ආර්ථික සම්පත් මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. ලෝකයේ ගිණුම්කරණය කියන විෂය බිහි වෙන්න බලපාපු මූලික සාධකය තමයි ආර්ථික සම්පත් වල තියෙන සීමිත බව. ලෝකයේ ගිණුම්කරණය කියන විෂය බිහි වුණේ ආර්ථික සම්පත් වල තියෙන සීමිත බව නිසා, හිඟකම නිසා. හිඟකම කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත් වල තියෙන සීමිත බව. මොකද හිඟකම කියලා කියන්නේ? මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත් වල තියෙන සීමිත බව. කියන අයිපරක් හිඟකම කියන්නේ මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත් වල පවතින සීමිත බව. අපි කියන එකට හිඟකම කියලා. හරි.